දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැකගන්න. නවරින් සෑම සේදීමකින්ම ඇඳුමට අලුත් එළිය. අද 2020 ඔක්තෝබර් 24 සෙනසුරාදා සිරස්තල 15 වෙනි කොවිඩ් මරණයත් කුලියාපිටියෙන් මුළු ආසාදිතයන් 7000 ඉක්මවයි. පෑලියගොඩ පොකුර රට පුරා විසිරෙයි. තවත් පොලිස් වසම් කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය. පාස්කු ප්‍රහාරයට විනාඩි 46කට පෙර මෛත්‍රීගේ දුරකථනයෙන් නිලන්තට ඇමතුමක් කොමිසමේදී හෙළිවෙයි. පොඩි ලැසීවත් ආයුධ සොයන්න රැගෙන යයි. T56 අවියක් ඇතුළු ආයුධ ලැසීගේ මිත්තණියගේ නිවසින් සොයාගෙන පාතාලේ සහ මත්කුඩු මඩින මෙහෙයුම් අදත් රට පුරා. කොවිඩ් නිසා ලෝකයම යළිත් අවදානමක. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අඟවයි. We are at a critical juncture in this pandemic. ඇල්කොහොල් අඩංගු hand sanitizer භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මෙරට 15 වෙනි කොවිඩ් ආසාදිත මරණය අද වාර්තා වුණා. එමෙන්ම මෙරට කොවිඩ් ආසාදිතින් ප්‍රමාණය මේ වන විට 7000 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් මෙරටින් කොවිඩ් ආසාදිතයන් 866 දෙනෙකු වාර්තා වූ අතර එය මෙතෙක් දෛනිකව වාර්තා වූ වැඩිම ප්‍රමාණයයි. කුලියාපිටිය උණලිය කිතලව පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු ඉකුත් ඔක්තෝබර් 14 වනදා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණේ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන්. අනතුරුව ඔහුව ඉකුත් 16 වනදා දැඩි සත්කාරයකට ඇතුළත් කෙරුණු අතර අදාළවීම ජීවිතක්ෂයට පත් වූ බව කුලියාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළා. මෙරට 14 වන කොවිඩ් මරණය ලෙස පෙරදා වාර්තා වූ කුලියාපිටිය පදිංචි කාන්තාව මිය යාමට පෙර කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාරයකට ඇතුළත් කළ අවස්ථාව වන විටත් මෙම පුද්ගලයා එහි ප්‍රතිකාර ලැබමින් සිටි බව රෝහල අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා. පපුවේ අමාරුවක් හැදිලා නැත්නම් heart attack තත්ත්වයෙන් අපේ රෝහලට ඇතුළත් කරේ. දැඩි සත්කාරයකකේ ඉන්න අතරතුර තවත් රෝගී කාන්තාවක් ඇතුළත් කරා දැඩි සත්කාර ඒකකයට. එම රෝගී කාන්තාවට අපි දැනගත්ත කොවිඩ් ආසාදන තත්ත්වයක් ඇති වී තිබෙන නිසා, එතකොට මෙම රෝගියාත් ආසාදනය වීමට සම්භාවිතතාවක් ඇති නිසා අපි PCR 3ක් කරා. තුන්වෙනි PCR එකේ අද පාන්දර වෙනකොට දැනගත්තා පොසිටිව් කියලා. ඉතින් ඒ අතරතුර රෝගී තත්ත්වය උත්සන්න වෙලා අද උදේ 9යි කාලට එම රෝගියා අප රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී මිය ගියා. දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන රෙගුලාසිය අනුව අද පස්වරුවේ කුලියාපිටිය නගර සභා ආදාහනාගාරයේදී සිදු කෙරුණා. කුලියාපිටිය අපිට ඉතාම සංවේදනශීල දවසක් අද. අපේ මේ ප්‍රදේශයේ දෙවන කොවිඩ් මරණය සිදු වුණා. දරුවෝ දෙන්නෙකුට තමන්ගේ තාත්තා හිමි වුණා මේ වෙලාවේ. අපි ඉල්ලා සිටින සියලුම ප්‍රදේශවාසී ජනතාවගෙන් හැකියතාක් සෞඛ්‍ය විධාන පිළිපදින්න මේ තත්ත්වය පාලනය කරගන්න කියලා. මෙම මරණයත් සමග මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ ගණන 15ක් දක්වා ඉහළ යනවා. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එම ගණන 866ක්. මීට පෙර වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණේ ඉකුත් ඔක්තෝබර් 6 වනදා වන අතර එම ගණන 739ක්. ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරින් 535 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන්, 20 දෙනෙකු බේරුවල දීවරවරායෙන්, 5 දෙනෙකු ගාල්ල දීවරවරායෙන්, 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ 257 දෙනෙකු මුල් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගැනුණා. පෑලියගොඩ කොවිඩ් පොකුරේ ඊයේ හඳුනාගත් ආසාදිතයන් වැල්ලම්පිටිය, මාකොළ, කොටහේන, බම්බලපිටිය, හෝකන්දර, මට්ටක්කුලිය, කොළොන්නාව, කැලණිය, පෑලියගොඩ, අංගොඩ, කොළඹ කොටුව, කඩවත, වත්තල, ගොතටුව, දෙමටගොඩ, ගලේවෙල, උස්වැටකියාව, මතුගම, ග්‍රෑන්ඩ් පාස්, හෝමාගම,
ගම්පොල මොනරාගල ඇතුළු ප්‍රදේශ 88ක පදිංචිකරුවන් වීම විශේෂත්වයක්. මේ වෛරසය අපි මුලදී දැක්කට වැඩිය දකිනවා මේ වෛරසය බෝවීමේ ප්‍රවණතාවය වැඩි බව. පැහැදියකොට මාළු මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව වැඩියෙන්ම මේක බෝ වෙලා තියෙන්නේ එහි වෙළෙන්දුන්ට සහ සහායකින්ට. පුරසිංහපුරයේදී අපි පළමු ආශ්‍රිතයින් සහ ප්‍රජාවෙන් ගන්නා ලද හම්බුලස ගන්නා ලද සාම්පල 488ක් ඇතුළෙන් 154 දෙනෙක් පොසිටිව් බවට සාක්ෂාත් වුණා. එතකොට මේකෙන්ම තේරෙනවා අපේ කියන්නේ අපි එකට කියනවා yield එක කියලා. පරීක්ෂණ කරාම මේ පරීක්ෂණ වලින් කී දෙනෙක් පොසිටිව් වෙනවද? එතකොට ඒ ඉතාමත්ම හොඳ ප්‍රතිශතයක්. අපි දකිනවා රෝගීන්ව හොයාගෙන යනකොට ඊයේ රෑ 7 ඉඳලා උදේ 2 වෙනකොට අපි 154 හොයලා බස්වල නග්ගලා ඔවුන් රෝහල් කරා ගෙන යනු ලැබුවා. ඉතින් මිනිසුන් හැංගෙනවා. තවත් අය මේ මිනිසුන්ව හංගනවා. ඉතින් මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේ ඒගොල්ලොන්ගේ යහපත සඳහා සෞඛ්‍ය සඳහා කරන්නා වූ පියවරක් බව. ප්‍රධාන වශයෙන් බස්නාහිර පළාතේ තියෙන ගම්පහ කොළඹ සහ කළුතර කියන දිස්ත්‍රික්ක තුනේ ඊට අමතරව කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල තමයි ප්‍රධාන වශයෙන්ම රෝගීන් කේන්ද්‍ර වෙලා අපිට ප්‍රාදේශීය වශයෙන් ඇඳිරි නීතිය දාලා ප්‍රදේශ සම්බන්ධයෙන් පාලනය කරන්න මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපිට පේන්න තියෙන දේ තමයි මේ ප්‍රදේශවල ඉඳන් අනෙකුත් ප්‍රදේශවලට රෝගිය ව්‍යාප්ත වීමේ යම් තර්ජනයක් මේ වෙනකොට පැන නැගිලා තියෙනවා. ලංකාව පුරාම මේ මාළු වෙළඳපළත් එක්ක ගනුදෙනු කරපු දීවර වෙළඳසල් හරහා අවදානම් රැල්ලක් නිර්මාණය වීමේ පසුබිමක් නිර්මාණය වෙලා තියෙනවා. ජනාධිපති කාර්යසාධක බලකාය තුලත් ප්‍රධාන වශයෙන්ම යෝජනා කළේ අවදානම රට පුරා ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මේ මොහොතේදී ගත යුතු හොඳම ක්‍රියාමාර්ග ගන්න කියලා. මෙතර නුගේගොඩ ජනතා පොළ අද තාවකාලිකව වසා දැමීමට පියවර ගනුනේ එහි මාළු වෙළඳසල් දෙකෙහි හිමිකරුවන් වන පියා සහ පුතුරයාට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන්. ඔවුන් දෙදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසලේ ආශ්‍රිතයන් බව හඳුනාගෙන ඇතැයි කෝට්ටේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මනෝජ් රොද්රිගෝ මහතා සඳහන් කළා. ත්‍රිකුණාමලේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේද අද සිට තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒම මාළු වෙළඳපොළ ආශ්‍රිතව සිදු කළ PCR පරීක්ෂණ මගින් ආසාදිතයන් 6 දෙනෙකු වාර්තා වීමත් සමගයි. එමෙන්ම මහනුවර පොදු වෙළඳපොලේ මාළු වලවිසල් සියල්ල වසා දැමීමට අද පියවර ගනුනේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු රැගත් ලොරි රථ එහි පැමිණ තිබීම හේතුවෙන්. මෙතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ වූ පුද්ගලයන් 40 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද කල්පිටිය මූලික රෝහලේ සිදු කෙරුණු අවස්ථාවේ එහි පැමිණි පුද්ගලයෙකු හදිසි රෝගී තත්ත්වයක් මත රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ ඔහු ඇදුම රෝගීන් පෙනුණු තැනැත්තෙකු බවයි. මෙලෙස මිය ගොස් තිබුණේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ සිට මාළු රැගෙන යන ලොරි රථයක සේවය කළ 32 වර්දී කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි එක් දරුපියෙක්. කියනවා හතිය වැඩි වුණාලු මැල්ලුවලු ඉන්ජෙක්ෂන් එකක් ඉදලු විනාඩි 5න් ඔක්කොම ඉවර වුණාලු මොකද උනේ කියන්න අපි දන්නේ නැහැ. මේ අතර කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පෑලියගොඩ මාළු වෙළඳපොලේ සේවය කළ බදුල්ල හාලියල පදිංචි අයෙකු කොළඹදී සිදු කළ PCR පරීක්ෂණයෙන් පසුව සෞඛ්‍ය අංශ මගහරිමින් බදුල්ල හාලියල පිහිටි සිය නිවස වෙත පැමිණ තිබෙනවා. ඔයාට එහෙ ඉන්ඩිකේටින් ඇයි ආවේ? ඉන්න කිව්වනේ. යන්න කියලා කිව්වේ. කවුද කිව්වේ? අර චෙක් කරමු. කොළඹ සිට බස් රථයකින් පැමිණ ඇති මෙම පුද්ගලයා හාලියල නගරයේ මත්පැන් අලෙවිසලට සහ යාබද වෙළඳසැලකටත් ගොස් තිබෙනවා. සෞඛ්‍ය අංශ හඳුනා ගැනීමෙන් පසු රෝහල්ගත කිරීමට පියවරගත් අතර ඔහුගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කරනු ලැබුවා. ආසාදිතය පැමිණි බස් රථය අද බෙලිහුල් ඔය ප්‍රදේශයේදී නවත්වා එහි සිටි මගින් 13 වෙනිදාද සමග බස් රථය අයත් තලංගම ඩිපෝ වෙත යොමු කරනු අතර රියදුරට සහ කොන්දොස්තරවරයාට ස්වයං නිරෝධායනය සඳහා යොමු වන ලෙස උපදෙස් දී තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගැනීමට පැමිණි සබුගස්කන්ද බටලන්ද යුද හමුදා කඳවුරේ යුද හමුදා කපිතාන්වරයෙකුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. හොරණ තලගල ප්‍රදේශයේ එකම පවුලේ සමාජිකයන් 5 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී තිබෙනවා. මෙලෙස වෛරසය ආසාදනය වී තිබුණේ කහතුඩුව ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයෙන් මීට පෙර වාර්තා වූ ආසාදිතයෙකුගේ පවුලේ සමාජිකයන් 5 දෙනෙකුටයි. මාතර වැලිගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිත මාළු ව්‍යාපාරිකයාගේ සහායකයින් 2 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදී සිදු කළ PCR පරීක්ෂණයෙන් ඒ බව හඳුනාගෙන යන අතර ඔවුන් හම්බන්තොට රෝහල වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. පානදුර ප්‍රදේශයේ ගෙයින් ගැටගොස් මාළු අලෙවී නිරත වූ 52 වරදී මොරටුව කොරළවැල්ල පදිංචි වෙළෙන්දෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් ඔහුව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට එගොඩ උයන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳ කටයුතු නිරත වූ රත්නපුර මාදම්පේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීම හේතුවෙන් මාදම්පේ නගරයේ මාළු වෙළඳ මධ්‍යස්ථානය ඇතුළුව සියලුම වෙළඳසැල් වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ සමග ගොඩකවෙල සහ කහවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාංශවල පවුල් 60ක පුද්ගලයන් 200 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.
පෑලියගොඩ වෙළඳපොළට සම්බන්ධ රත්නපුර මුවගම ප්‍රදේශයේ තවත් මාළු වෙළඳුන් 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු වුණා. ඔවුන් රත්නපුර කරන්ගොඩ මල්වල සහ කිරියල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඊ රාත්‍රියේම ඔවුන්ව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වෙත යොමු කෙරුණා. ඇඹිලිපිටිය තුන්කම ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වන අතර ඔහුද පෑලියගොඩ මාළු වෙළඳපොළට සම්බන්ධ බව හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් තුන්කම පදලංගල කුට්ටිගල ඇඹිලිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයන් 40 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර සිටින අතර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 25 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කරනවා. මේ ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රටේ පවතින අනිත් ප්‍රදේශ හා සමානවම අවදානම මේ ප්‍රදේශෙත් පවතිනවා. සියලු දෙනාම සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දීපු මාර්ගෝපදේශ ඒ විදිහටම අනුගමනය කරන්න ඕනේ. අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවසෙන් එළියට බහින්න නැතුව ආරක්ෂා වෙනවා වගේම පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය හා සම්බන්ධ පසුගිය සති දෙක තුන ඇතුළත ඒ ස්ථානය හා සම්බන්ධ වෙච්ච අය අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අමතලා අපිට තොරතුරු ලබා දෙන්න ලෙසත් ඉල්ලා සිටිනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් මාළු රැගෙන ආ දියතලාව ප්‍රදේශයේ මාළු වෙළඳසල්ක සේවකයන් දෙදෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණා. මේ හේතුවෙන් එම මාළු වෙළඳසැල වසා දමා වෙළඳසැල් හිමිකර ඇතුළු ආශ්‍රිතයන් 8 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එම රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා. කැලණිය ප්‍රදේශයේ පදිංචි අදාළ වෛද්‍යවරයා පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණ තිබීම හේතුවෙන් සිදු කළ PCR පරීක්ෂණයේදී ආසාදිතයෙකු බව හඳුනා ගැනුණා. ඒ මහතා දැනට නිල නිවාසයේ නිරෝධායනය සඳහා ලක් කරලා තියෙනවා. ඒ වගේම ඔහුගේ ආශ්‍රිතයන් මේ වනට හඳුනා ගැනීමෙන් සිටිනවා. රෝහලේ දැනට අපි මෙම රෝහලට රෝගීන් ඇතුළත් කර ගැනීම නවතා දමා තිබෙනවා. ඒ වගේම රෝහලෙන් රෝගීන් දැනට ඔවුන් නිවෙස් වෙත පිටත් කර හැරීමත් නවතා දමා තිබෙනවා. ඔවුන්ව PCR පරීක්ෂණයක් කරලා තහවුරු කිරීමෙන් පසුව තමයි අපි නිදහස් කර යවන්න පුළුවන් වෙන්නේ. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරු මස්විල, මාකලන්දා යන ග්‍රාම නිලධාරී වසම් 5 නැවත දරුම් දෙනතුරු හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශවලට අද රාත්‍රී 7 සිටත්, දෙමටකොඩ සහ මර්දාන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිටත් වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙනවා. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 10ක දැනට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකයි. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශ 3ට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අතර එය එළඹෙන සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි. නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ඇතැම් ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා මාර්ගවල සැරිසරමින් සිටින ආකාරයද දක්නට ලැබුණා. නිරෝධායන ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කළ පසු ඒ නිවෙස්වලම රැඳී සිටින්න සමූහයක් හැටියට කාඩ් ක්‍රීඩාවේ යෙදෙනවා නම් එකට එකතු වී සිටිනවා නම් වෙනත් ක්‍රීඩාවක සමූහයක් හැටියට සිටිනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීමට අපි පසුබට වන්නේ නැහැ. මේ අවස්ථාවේදී ඊටාම දැඩිව නිරෝධායන රීතීන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතයන් 201 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අතරට දීවර වරායන් ආශ්‍රිතව හඳුනාගත් 24 දෙනෙකු, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 140 දෙනෙකු සහ නිරෝධායන මධ්‍යස්ථාන වලින් 37 දෙනෙකු අයත්. අද වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 7000 සීමාව ඉක්මවා තිබෙනවා. ආසාදිතයන් 3625 දෙනෙකු රෝහල්ගත ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ ගණන 3714ක්. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවියකට. බිඳ වැටීමකින් තොරව ධීවර කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ධීවර වරාය සඳහා වූ විශේෂිත සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සකස් කරන්නයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අමාත්‍යාංශ පරිශ්‍රයේ අද පැවති සාකච්ඡාවකදී දීවර කාර්මිකයන්ට සහ පාරිභෝගිකයන්ට සහන සැලසීම පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි සහ දීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකරන මහත්මයාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. මේ වන විට වසාදමා ඇති බේරුවල සහ ගාල්ල දීවර වරායන්හි බහුතර දීවර යාත්‍රා තුළ මාළු කිලෝ 3,50,000ක් පමණ පවතින බවයි නිලධාරීන් එහිදී පවසා ඇත්තේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම මාළුතක බෙදා හැරීම සඳහා සැලසුමක් සකස් කිරීමට එහිදී තීරණය කෙරුණා. එම මාර්ගෝපදේශ සකස් කර දීවර වරායන් වෙත කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය බලධාරීන්ට අමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නේ. කෙසේ වෙතත් අම්බලන්ගොඩ දීවර වරායේ දීවරීන් අද සිය මත්ස්‍යස්වයන් අලව කර ගැනීමට නොහැකිව අසිරුතාවයට පත්ව සිටිනු දක්නට ලැබුණා. කටු කාලා බොහොම ආවෙන් කුණාටු කාලා අර මේ කරලා මාළු අල්ලන් එන්නේ අපිට මේක රුපියකටවත් දී ගන්න විදියක් නැතුව ඉන්නේ.
මේ අතර නිරෝධායන ඉන්ද්‍රනීතිය පනවා ඇති ප්‍රදේශවල වෙසෙන පිරිස් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ඇතුළු කර ගැනීම තාවකාලිකව නවතා තිබෙනවා. එමෙන්ම මාලිගාව වැඳ පුදා ගැනීමට පැමිණෙන සියලු සදහැවතුන්ගේ විස්තර තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත රැගෙනීම අනිවාර්ය කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා සඳහන් කළේ. පවතින තත්ත්වය හමුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු ජනතාවට විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා. එසේ වුවද ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත මෙම දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලය හරහා ක්‍රියාත්මක බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙම සියලු සේවා පිළිබඳ තොරතුරු තිරේ දිස්වන දුරකථන අංක ඔස්සේ ලබාගත හැකියි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැත්වුණා. රෝගී ව්‍යාප්ත වෙන්න හේතුව මේ ඇඟලුම් කම්හල් වල සේවිකාවන් පොදු බෝඩින් හවුසස් වල සිටීම. දෙවැනි කාරණාව මෑන් පවර් ලේබරින්. උදේට එකතු කරලා මේ ෆැක්ටරි එකේ වැඩට දානවා. ඊගාට තව ෆැක්ටරි එකකට වැඩට දානවා. ඒ ක්‍රමයේ තුලින් ලංකාව පුරාම ගියා. තුන්වෙනි එක තමයි සමහර ජුටි මැෂින් එකක් හදාන්න පුළුවන්. ඒක ටෙක්නිෂියන් කෙනෙක් නම් ඉන්නේ. එයා ලංකාව පුරාම තියෙන ෆැක්ටරිස් වලට ගමන් කිරීම නිසා ලංකාව පුරාම ඒක ව්‍යාප්ත වෙන තත්යකට ආවා. ගම්පහෙන් පිට වෙන්න බෑ. ඒ වුණාට බස් වල නැගලා පිට වෙලා යනවා. ලොක්ඩවුන් එක කොච්චර කාලයක් අපිට අල්ලන්න වෙයිද? අපි ඉන්නේ 14 days plus needed 7 days. ඒක තමයි අපේ රික්වෙස්ට් එක උනේ. අපි බලාපොරොත්තු වෙනවා සමුදා වෙනකොට මේ රෝගීන් සියලු දෙනාම හඳුනා ගන්න තත්ත්වයටපත් වුණොත් සමුදා කර්ෆියු ලිෆ්ට් කරන්න. ඒක සෞඛ්‍යයන් සහ හමුදාවත් රජයක් හැටියට ගන්න තීන්දුවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ නුවර කොළඹ මහා මාර්ගය සහ පුත්තලම කොළඹ මහා මාර්ගය ගමන් ගැනීමට අවසර දීලා තිබෙන වාහන වල රියදුරු මහත්තුරුන්ට ඒ වගේම ගමන් කරන මගීන්ට කිසිදු හේතුවක් නිසාවත් ගම්පහ දිස්ත්‍රික්කය තුලදී බස් රථ වලින් බැසීම හෝ ඒකට අලුතෙන් පුද්ගලයන් ගොඩ කර ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී යුතුයි. මේ අතර වසංගත තත්ත්වය හමුවේ අසීරුතාවයට පත් කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නයනාලෝකගම ගම්මානයේ දෘශ්‍යාබාධිත සමාජිකයන් සිටින පවුල් 70ක් සඳහා වේලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ ගරු බැසිල් ප්‍රනාන්දු පියතුමාගේ අනුශාසනා මත මනුසත් දෙරණ සහ සෙනොක් ආයතනයේ එක්වයි. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ලෝකයේ යලි අවදානම් සන්ධිස්ථානයකට එන බැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එමෙන්ම එළඹෙන පෙබරවාරි මාසය වන විට ඇමරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 5 ඉක්මවනු ඇති බවට එරට නවතම පරීක්ෂණයක් පෙන්වා දී තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට වසංගත තත්ත්වය පිළිබඳ සත්‍ය තොරතුරු නොසඟවා රටේ ජනතාව වෙත ලබා දීම සියලු රජයන් විසින් සිදු කිරීම ඉතාම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට මිනිත්තු 46කට පෙර සිංගප්පූරුවේ සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට දුරකථන ඇමතුමක් ගෙන ඇති බව ජනාධිපති කොමිසම හමුවේ අද හෙළිදරව් වුණා. එහිදී මිනිත්තුවයි තත්පර 38ක කාලයක් දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවයි කොමිසමේදී අනාවරණ වුණේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද 6 වන දිනේටත් ජනාධිපති කොමිසමට පැමිණි අතර එහිදී කාදිනල් හිමිපාණන් නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ ශමිලි පෙරේරා මහතා හරස් ප්‍රශ්න විමසුවා. එහිදී ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ ඔබ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරපු නිලන්ත ජයවර්ධන මහතාට කියා තිබුණා නේද? ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් තිබුණොත් ඔබව ඍජුවම දැනුවත් කරන්න කියලා. ඉතින් මේ තොරතුරු ගැන ඔබව ඔහු දැනුවත් කළේ නැද්ද යන්නයි. ඔව් මම ජාතික ආරක්ෂක කවුන්සිලයේදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහත්මයාට එහෙම දැනුම් දීලා තිබුණා. නමුත් පාස්කු ඉරුදින මේ අවාසනාවන්ත සිදුවීම වෙනතුරුව කිසිවෙකුත් මාව මේ වැනි දෙයක් ගැන දැනුවත් කළේ නැහැ. යයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියා. මේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවස හරහා හිටපු ජනාධිපතිවරයා සමග සම්බන්ධ වී ඇති අවස්ථාවන්ගේ දුරකථන වාර්තා තවදුරටත් කොමිසම් සභාවේ අධ්‍යයනයට යොමු කරමින් ඉකුත් වසරේ අප්‍රේල් 1 වෙනිදා සහ 21 වෙනිදා අතර ඔබ සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අතර දුරකථන සම්බන්ධතා 20ක් පැවති බව මේ වාර්තාවලින් ඔප්පු වෙනවා. එවැනි වාතාවරණයකත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අප්‍රේල් 4 බුද්ධි තොරතුරු පිළිබඳව ඔබ දැනුවත් නොකළා කියලා විශ්වාස කරන්න පුළුවන්ද? යයි ජනාධිපති නීතිඥවරයා විමසුවා. මට මේ දුරකථන වාර්තාවන් ගැන ලොකු අවබෝධයක් නැහැ. යයි හිටපු ජනාධිපතිවරයා පෙරදුරු දීමත් සමග ජනාධිපති නීතිඥ ශමිලි පෙරේරා මහතා තම කනිෂ්ඨ නීතිඥවරයෙකුව හිටපු ජනාධිපතිවරයාගේ සහායට යොමු කළා. කෙසේ වෙතත් එහිදීද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මේ වාර්තාවල තිබුණට මට මෙච්චර කතා කළා කියලා පිළිගන්න බෑ. නිලන්ත පැජට් පාරේ මගේ නිල නිවසට ගන්න ඇති. ඒත් මට මෙච්චර කතා කළා කියලා පිළිගන්න බෑ යන්නයි.
එහිදී ජනාධිපති නීතිඥවරයා යළිත් ප්‍රශ්න කළේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර හෙට හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ලවනවා යයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාව විදේශ බුද්ධ්‍යංශය දැනුවත් කරන්නේ පස්වරු 4:12ට. ඒ වෙලාවෙන් පස්සේ පස්වරු 6:16ට නිලන්ත ජයවර්ධන මහතා ඔබට දුරකථන එමුතුමක් ලබා දී ඇති බව මේ වාර්තාවල සඳහන් වෙනවා යන්නයි. වාර්තාවල සඳහන් වුණාට මම ඒ වෙලාවේ හිටියේ සිංගප්පූරු රෝහලේ අභ්‍යන්තරයේ ප්‍රතිකාර ගනිමින්. යයි හිටපු ජනාධිපතිවරයා පැවසුවා. හිටපු ජනාධිපතිතුමා ඔබ 20 සවස සිංගප්පූරු රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියා. දුරකථනේ භාවිත කළේ නෑ කිව්වට මේ වාර්තාවල සඳහන් වෙනවානේ එදින පැජට් පාරේ පිහිටි නිවස හරහා සිංගප්පූරුවේ සිටි ඔබේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ අත තිබූ ජංගම දුරකථනයට විශාල ඇමුතුම් ප්‍රමාණයක් ගිහින් තියෙන බව. යයි ජනාධිපති නීතිඥවරයා පෙරලා ප්‍රශ්න කළා. මම ඇත්ත කියන්නේ මම එදින හිටියේ සිංගප්පූරු රෝහලේ ප්‍රතිකාර ගනිමින්. මේ අවස්ථාවේ මාධ්‍ය එන්න නිසා මම ඒ වෙලාවේ ඉඳපු තත්ත්වය පැහැදිලි කිරීම සුදුසු නැහැ. යයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා. හරි එහෙමනම් මේ දේ කියන්න ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ පාස්කු ඉරුදින මෙරට තුල පළමු බෝම්බ පිපිරෙන්න කලින් පෙරවරු 7:59ට සිංගප්පූරුවේ සිටි ඔබ දුරකථනෙන් පැජට් පාර හරහා නිලන්ත ජයවර්ධන මහතාට විනාඩියයි තප්පර 38ක ඇමතුමක් ලැබී ඇති බව දුරකථන වාර්තාවල සඳහන් වෙනවා. ඔබ ඒ ගැන මොකද කියන්නේ? යයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් විමසා සිටියා. වාර්තාවල තිබුණා කිව්වට මම ඒක පිළිගන්නේ නැහැ. මම ඒ වෙද්දි හිටපු තත්ත්වයට අනුව මට කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මම මේ කියන්න සත්‍ය. අවශ්‍ය නම් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නම්. යයි හිටපු ජනාධිපතිවරයා පැවසුවා. හිටපු ජනාධිපතිතුමනි, ප්‍රහාරය සිද්ධ වුණ දවසේ උදෑසන ඔබ කතා කිරීමේ අපහසුතාවයකින් පෙනුණා කියලා දැන් කිව්වට එදින උදෑසන ඔබේ දුරකථනයෙන් විශාල ඇමුතුම් ප්‍රමාණයකට සම්බන්ධ වී ඇති බවට වාර්තා තිබෙනවානේ. යයි ජනාධිපති නීතිඥවරයා විමසුවා. එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ වාර්තාවල සඳහන් වෙන්න පුළුවන්. නමුත් මම ඒවා ප්‍රතික්ෂේප කරනවා යනුවෙන්. හරි, දැන් ඔබතුමා කියනවා ප්‍රහාරය සිදුවුණු දවසේ ඔබතුමා කතා බහ කිරීමේ අපහසුතාවයකින් පෙනුණා කියලා. ප්‍රහාරයට පෙර ඔබතුමා එහෙම අපහසුතාවයකින් පෙළුණා නම් කොහොමද මේ ප්‍රහාරයෙන් පස්සේ එක ළඟ ඇමුතුම් 7ක් අරගෙන තියෙන්නේ? යයි ජනාධිපති නීතිඥවරයා යලිත් කියා සිටියා. ඔබතුමා ඇත්තටම ඉස්සර ඡන්දෙ දුන්නේ නැත්තේ අදවසට එකව ඉඳන් ඒක දැන් ඉවරයිනේ. ඉතින් අපි දැනගන්න කැමති ඇත්තටම මේ ඡන්දෙ දුන්නේ නැත්තේ ඔබතුමා හදපු ගහ ඔබතුමා කපන්න කැමති නැතිද? ඕකද ඉවර වෙච්ච ඒවානේ. ඒවට ක්‍රියාවෙන් පෙන්නලා තියෙන්නේ බය වෙන්න කතා නැතුවට ක්‍රියාවෙන් පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ විශ්වද ඇත්තටම මේ ඡන්දෙ දෙන්නේ නැත්තේ. ඒ කියන්නේ ආණ්ඩුවට විරෝධයක් පැවත නැත්නම් ආණ්ඩුව සමග ඉන්නවා කියලා පෙන්නුවද? ඕන විදිහට හිතාගන්න. අපි හිතාගන්න දේ හරියයිද? විසිවන සංශෝධන 50 කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ සමගී ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කිරීමටත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. මේ අතර සමගී ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දහවල් නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානය වෙත පැමිණියා. සමගී ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානය වෙත පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදුටුවා. මම දෙන එකම ආවාද තමයි තාත්තගේ අඩපාර යන්න. තාත්ත බොහෝම එමින් ගිය පුද්ගලෙක්. තාත්ත ඒක බලන්නම ගෙම්බවාගෙන යනවා. එහාට පනිනවා මෙහාට පනිනවා එහාට පනිනවා. ගොඩාක් අද ගෙම්බි ප්‍රතිපත්තේ වවුල් ප්‍රතිපත්තේදී නැදන්. ඔය දෙකම තුරන් කරන්න වෙලා තියෙනවා. හැබැයි මොනම අවස්ථාවකදීවත් අපි පක්ෂ නැහැ. ජනාධිපති බලය මොට කරන්නට අගමැති බලය මොට කරන්නට 19 දැන් මේ අහුසි කරපු සංශෝධනය. ඒකේ යහපත් ගුණාංග රාශියක්. දැන් කතාවක් කරනවා අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙනවයි කියලා. ඒ ව්‍යවස්ථාවේදීවත් මේ ලක්ෂණයන් අඩංගු විය යුතුයි කියන එක තමයි අපේ යෝජනාව. දැන් ඔබතුමාට ඒ සාකච්ඡාවලදී එකඟ වූ අය එතනදී ඡන්දය විශ්ව සම්මත කරගෙන නිසා පාවිච්චි කරා කියන්නේ ඔබතුමාව රැවට්ටුව නේද වුන්? මාව රැවටීමක් නෙවෙයි. ඇත්තටම කණ්ඩායමයි රැවට්ටුවේ. මා ඇතුළු කණ්ඩායම. පක්ෂයේ ලබා දුන් ඩයනා මැතිනිය පක්ෂයේ හැර ගියා. ඉතින් ඒ අයට ඒ තීන්දුව ගැනීමේ නිදහස තියෙනවා අපේ රටේ ව්‍යවස්ථාවල. මේ අතර තවත් පාර්ශව රැසක් සම්මත වූ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ රටේ භික්ෂුන් වහන්සේලාටත් යම් චෝදනා එල්ල වෙන්න පුළුවන්. අනාගතයේදී උන්වහන්සේලා ඒ මඟ පෙන්වීම කරපු ඒ රජය අපේක්ෂා කරන විදිහට කටයුතු නොකළොත් ඉතින් සංවේදී නායකයෙක් හැටියට තිගරු ජනාධිපතිතුමන් ඒ ඉල්ලීම් වලින් 90%ක්ම කාරක සභා අවස්ථාවේදී සංශෝධන හැටියට ඉදිරිපත් කළා. ඒ සියල්ල අපේ ජාතික බලවේග සහ විශේෂයෙන්ම අපේ බෞද්ධ නායකයන් ආගමික නායකයන් ඉල්ලීම් කරපුව ඉෂ්ට කරලා තියෙනවා. මේ 20 වෙනි සංශෝධනයට ආණ්ඩු පක්ෂයේ සමග ඡන්දය දුන්න කාණ්ඩායමට විපක්ෂ කාණ්ඩායමෙන් ඉවත් කරන්න අපි අවශ්‍ය තීරණය ගත්තා. ඒ වගේම අපිත් එක්ක සන්දානගත වෙලා ඉන්න පක්ෂ නායකයෝ සමග මේ අයට විනයානුකූලව කටයුතු කරන්න අවශ්‍ය පියවර ගත්තා. ඒ සම්බන්ධ විනය කටයුතු දිගටම ගෙනියන්න. ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ කතානායකතුමාට දන්වන්න අපේ කාණ්ඩායමෙන් මේගොල්ලෝ ඉවත් කර පිටිය දන්වන්න අපි කටයුතු කරා. නියත වශයෙන්ම
නැවත වරක් මම කියනවා රාජ්‍ය පාලනයට අපේ අන්තවාදීන් කිසි කෙනෙක් අපි සම්බන්ධ කරගන්න. විමල් වීරවංශ මහත්තයයි උදේගම්මන් පිල්ල මහත්තයයි කිව්වේ රිෂාඩ් මන්ත්‍රීතුමාගේ හකීම් මන්ත්‍රීතුමාගේ අයගේ සහයෝගය අපි ලබා ගන්නේ නැහැ. එහෙම සහයෝගය ලබා ගන්නවා නම් මේ ආණ්ඩුවෙන් අයින් වෙනවයි කියලා ඒගොල්ලෝ කිව්වේ 20ට කලින්. දැන් ඒගොල්ලන්ගෙන් ගිහිල්ලා අහන්න. දැන් ආණ්ඩුවෙන් යනවද? ආණ්ඩුවෙන් ඉන්නවද? මේ ඇතුලේ තව ඉන්නේ මේ රිදි ඇඳගෙනද කියලා අහන්නද? හකීම් විරුද්ධ වෙනවා අනිත් 4 දෙනා පක්ෂ වෙනවා. රිසාත් විරුද්ධ වෙනවා අනිත් 3 දෙනා පක්ෂක් වෙනවා. ඒ රිසාත් නොදෙනද? හැබැයි රිසාත් සහ හකීම් මත ඉස්සුවොත් ආණ්ඩුව අපහසුතාවයට පත් වෙනවා. මේ 20 වෙනි සංශෝධනයේ සම්මත වීමේ ඩීල් මූල්‍ය ඩීල් එකක් විතරක් නෙවෙයි යම් ප්‍රේමණීය ඩීල් එකකුත් මේකේ තියෙනවා. සම්මත වූ පනත අනුව ඕනෑම ද්විත්ව පුරවැසියෙකුට රටේ ඉහළ තැනකට ඉහළ පදවියක් දැරීමේ අවස්ථාවද තියෙනවා. නමුත් අපි දැක්කා අතිගරු ජනාධිපතිතුමා පොරොන්දුවක් දීලා තිබුණා එතුමා අවුරුද්දක් ඇතුළත මේක වෙනස් කරනවා කියලා. නමුත් අපේ කුඩා මොලේට පේන්නේ ඒ අවුරුද්දක් එන්නේ නැතුව ඒකේ ගේන්නේ නැතුව වුණා නම් මේ හුඟක් හිත ඇලීම් හිත බිලින් දේවල් අඩු කරගන්න පුළුවන්. රඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික පොඩිලැසීගේ මිත්තනියගේ නිවසේ තිබී ගිනි අවි කිහිපයක් සොයාගෙන තිබෙනවා. අම්බලන්ගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ ඔහුගේ මිත්තනියගේ නිවසේ සඟවා තිබියදී T56 වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වරයක් එලෙස සොයාගනු ලැබුවා. රඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික පොඩිලැසීගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අම්බලන්ගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ ඔහුගේ මිත්තණියගේ නිවසේ සඟවා තිබියදී T56 වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වරයක් සොයාගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහියව ඇතුළු නිලධාරීන් පොඩිලැසීද රැගෙන ගොස් ඊයේ පස්වරුවේ මෙම ආයුධ සොයාගෙන තිබුණා. පොඩිලැසී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනීමෙන් පසු අවස්ථා කිහිපයකදී ආයුධ රසක් සොයාගෙන තිබෙනවා. මේ අතර තලංගම පොලිස් දූෂණ මර්දන ඒකක නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තලවතුගොඩ වික්‍රමසිංහපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සමග පුද්ගලයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. මීට අමතරව මොවුන්ගෙන් අයිස් මද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙක්ද එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස පොලිස් දූෂණ මර්දන ඒකක නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රත්මලාන ප්‍රදේශයේදී හෙරොයින් අලෙවි නිරත වෙමින් සිටියේදී කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදු කළ වැටලීමේදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 16ක් සහ හෙරොයින් ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 500ක් පොලිස් භාරයට ගෙන ඇති අතර හෙරොයින් විකිණීමෙන් ඉපයුබවට සැලකෙන රුපියල් 60000ක මුදලක්ද සොයාගෙනුණා. කළුතර බන්ධනාගාරය තුළට කිසියම් පුද්ගලයෙක් හෙරොයින් තොගයක් විසි කිරීමට සූදානම් වන බවට ලද තොරතුරකට අනුව කළුතර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකක අංක 1 නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබූ ටෙනිස් බෝල් එක ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 50ක ප්‍රමාණයක් සොයාගන්නවා. මේ අතර පානදුර දකුණු පොලිස් ස්ථානයේ අපරාධාංශීය නිලධාරීන් පානදුර මණ්ඩාවල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සන්තකයේ තබාගත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනියුක්තව සේවය කරන නිලධාරියෙකු සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉක්ුත් 22 වෙනිදා සිදු කළ මෙහෙයුම්වලදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙනුණු අතර අත්අඩංගුවටපත් කාන්තාවගේ සැමියා බන්ධනාගාරයේ සිට මෙහෙයවන හෙරොයින් ජාවාරමක් පිළිබඳවද තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලිසිය පැවසුවේ අත්අඩංගුවටපත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියා ජාවාරම්කරුගෙන් ලබාගත් මත්කුඩු සිය නිලැඳුම සහ ජාතක හඳුනුම්පත භාවිත කරමින් විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කර ඇති බවයි. බස්නාහිර උතුරු අපරාධ කොට්ටාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පෑලියගොඩ කළුපාල මසලදී අලෙවි කිරීම සඳහා හෙරොයින් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉක්ුත් 22 වෙනිදා අත්අඩංගුවටපත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 102ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික බවටයි බස්නාහිර උතුරු අපරාධ කොට්ටාශයේ නිලධාරීන් පැවසුවේ. තවත් පුවත් කිහිපයක් දැන් බලංගොඩ මහාරාව ප්‍රදේශයේදී යතුරු පැදියක් බස් රථයක ගැටෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍යවල සංසරණ වෙමින් තිබෙනවා. අනතුරටපත් යතුරු පැදිකරු තවත් යතුරු පැදියක ගැටීමට ගොස් ඒ වැළැක්වෙන අයුරුද එහි සටහන් වී තිබුණා. මේ අතර බිබිල මහියංගනයේ මාර්ගයේ පැමිණි යතුරු පැදියක් එම මාර්ගය හරහා දැමූ ලොරි රථයක ගැටෙන අයුරු සහ යතුරු පැදිකරු එම ලොරි රථය තුළට වැටෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක්ද සමාජ මාධ්‍යවල සංසරණ වෙමින් තිබුණේ මෙලෙසය. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.